හොඳයි. ආදරණීය දරුවනේ, අද අපි සාකච්ඡා කරන මාතෘකාව බවට පරිවර්තනය වෙන්නේ බැංකු සැසඳුම් කියන මාතෘකාව. බැංකු සැසඳුම් කියන මාතෘකාව. එතකොට බැංකු සැසඳුම් කියන එක අපි විෂය නිර්දේශය තුල කතා කරන්නේ වාර්තා කිරීමේ ක්‍රියාවලිය තුල ඍජුව හඳුනාගත නොහැකි. නමුත් ගිණුම් කරන වාර්තා කිරීමේ ක්‍රියාවලියට සපෝට් එකක් දෙන වාර්තා කිරීමේ ක්‍රියාවලියෙන් පරිබාහිරව කටයුතු කරන ගිණුම් කරන ප්‍රවාහයක් හැටියට. හරියට නිකන් අපි මීට කලින් කතා කරලා තියෙන වැරදි නිවැරදි කිරීම හා සමානයි. පැහැදිලිද? වැරදි නිවැරදි කිරීම හා සමානයි. එතකොට මේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම කියන කොටස වගේම බැංකු සැසඳුම් කියන කොටසත් ගිණුම් කරන තොරතුරු වල නිර්වද්‍යතාවය ආරක්ෂා කරමින් හැමෝටම පිළිගත හැකි හැමෝටම විශ්වාස කළ හැකි ගිණුම් කරන තොරතුරු විනිවිදව සැපයීම සඳහා ඉතාමත්ම වැදගත් වන කොටසක් තමයි මේ බැංකු සැසඳුම් කියලා කියන්නේ. එතකොට මේ බැංකු සැසඳුම් කියන උපවිෂය කොටස නැත්නම් මේ බැංකු සැසඳුම් කියන ගිණුම් කරන අමතර ප්‍රවාහය සම්බන්ධ වෙන්නේ මගේ දරුවනේ ගිණුම් කරන වාර්තා කිරීමේ ක්‍රියාවලිය තුල බැංකු ගිණුම කියන තැනට. මේ බැංකු සැසඳුම් කියන එක සම්බන්ධ වෙන්නේ බැංකු ගිණුම කියන එකට. දැන් මම ඔබෙන් අහුවොත් ඉන්නේ එහෙම මොකක්ද මේ බැංකු ගිණුමක් කියන්නේ කියලා. බැංකු ගිණුම කියන්නේ වාර්තා කිරීමේ ක්‍රියාවලිය තුළ මූලික පොතක් කියන කාරණේ ඔබ හොඳ ආකාරවම දන්නවනේ. බැංකු ගිණුම කියලා කියන්නේ වාර්තා කිරීමේ ක්‍රියාවලිය තුළ ඔබ හඳුනා ගන්න මූලික පොතක්. මේ කියන බැංකු ගිණුම කියන මූලික පොතේ සුවිශේෂීත්වයක් තියෙනවා. බැංකු ගිණුම කියන මූලික පොතේ සුවිශේෂීත්වයක් තියෙනවා. මොකද මේ බැංකු ගිණුම කියන මූලික පොතේ තියෙන සුවිශේෂීත්වය? සුවිශේෂීත්වය තමයි මගේ දරුවනේ මේ කියන බැංකු ගිණුම විතක මුදල් පොත මූලික පොතක් හැටියට තවත් විතක ගිණුමක් හැටියටත් කටයුතු කරනවා. ඔබ කල්පනා කරලා බලන්න. ව්‍යාපාරයේ අපි කතා කරන මුදල් පොත වගේම ව්‍යාපාරයේ අපි කතා කරන සුළු මුදල් පොත වගේම මේ අපි කතා කරන මම කියන එක හොඳින් තේරුම් ගන්න. ව්‍යාපාරයේ අපි කතා කරන මුදල් පොත වගේම ව්‍යාපාරයේ අපි කතා කරන සුළු මුදල් පොත වගේම මේ කතා කරන බැංකු ගිණුම මූලික පොතක් වගේම ලෙජර් ගිණුමක් හැටියටත් ක්‍රියාත්මක කරනවා. මේ දෙකටම තනි පොදු වචනයක් දුන්නොත් මා කියන වචනේ මොකක්ද? වචනේ තමයි ද්විත්ව කාර්ය මූලික පොතක් හෙවත් ද්විත්ව කාර්ය ගිණුමක් වීම. එහෙනම් ඔබේ විෂය නිර්දේශය තුල සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල ඔබට හඳුනා ගන්නට තියෙන ප්‍රධාන ප්‍රබලතම ද්විත්ව කාර්ය මූලික පොත් තුනයි තියෙන්නේ. එකක් තමයි මුදල් පොත. දෙවෙනි එක තමයි සුළු මුදල් පොත. තුන්වෙනි එක තමයි දැන් අපේ කතානායකයා බවට පරිවර්තනය වෙලා තියෙන බැංකු ගිණුම. ඒතකොට මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන බැංකු ගිණුමක ආකෘතිය. දැන් ඔබේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල බැංකු ගිණුමක් කියලා කියන්නේ සාමාන්‍ය ලෙජර් ගිණුමක්. සාමාන්‍ය සුපුරුදු දිනේ විස්තරය, සගල පිටුව වටිනාකම, බැරපැත්තේ දිනේ විස්තරය, සගල පිටුව වටිනාකම අන්තර්ගත වන සාමාන්‍ය ගිණුමක් තමයි මේ බැංකු ගිණුම කියලා කියන්නේ. එතකොට මේ බැංකු ගිණුම මූලික පොතක් වගේම ලෙජර් ගිණුමක් හැටියට ක්‍රියා කරනවා කියලා මම ඔයගලන්ට කිව්වනේ. මේක මූලික පොතක් වගේම ලෙජර් ගිණුමක් හැටියට ක්‍රියා කරන නිසා බැංකු ගිණුමේ හරබැර දෙපැත්තක් තියෙනවා. බැංකු ගිණුමේ හරබැර දෙපැත්තක් තියෙනවා. එතකොට මගේ ආදරණීය දරුවෝ මේ අපි කතා කරන බැංකු ගිණුමේ හරපැත්ත ගත්තොත් ඉන්නේ එහෙම. මේ තියෙන බැංකු ගිණුම හරපැත්ත. මේ බැංකු ගිණුමේ හරපැත්තේ අපි සටහන් කරන ප්‍රධාන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවනේ. එකක් තමයි මුදල් තැන්පත් කිරීම, චෙක්පත් තැන්පත් කිරීම. එතකොට මේ අපි කතා කරන බැංකු ගිණුමේ ප්‍රධානතම ලක්ෂණයක් තමයි මේ චෙක්පත් වලින් ගනුදෙනු ගනුදෙනු සටහන් කරන මූලික පොතක් නෙමේ බැංකු ගිණුම කියලා කියන්නේ. ඒකට හේතුව ඔබෙන් මං අහුවතින් බැංකු ගිණුම පිළියෙල කරන්නේ කුමක් සඳහාද කියලා. එහෙම නැත්නම් බැංකු ගිණුම කියන මූලික පොත හඳුන්වන්න කිව්වොත් ඔබ දෙන නිර්වචනය මොකක්ද? ජංගම ගිණුම හරහා සිදු කරන ගනුදෙනු සටහන් කරන මූලික පොත. ව්‍යාපාරයේ ජංගම ගිණුම් හරහා සිදුවන බැංකු ගනුදෙනු තියෙනවනේ. මොකද්ද ජංගම ගිණුමක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් දරුවෝ අපි ජංගම ගිණුමක් කියලා කියන්නේ ව්‍යාපාරයක චෙක්පත් මගින් ගනුදෙනු කරන ගිණුම් විශේෂයක් නේ. ඔබ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ බලපත්‍රයක් සහිතව වාණිජ බැංකු පවත්වාගෙන යනවා ජංගම ගිණුම්. ඒවට අපි කියනවා බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා. පැහැදිලිද? ඒතර මේ බලපත්‍රයක් සහිතව වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන ජංගම ගිණුම් ඉතාමත්ම සුවිශේෂී ව්‍යාපාරිකීන්ට.
ඒකට හේතුව තමයි ව්‍යාපාරිකින්ට මේ ජංගම ගිණුම් මගින් ගනුදෙනු කරනකොට ඔවුන්ට පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කරන්න. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මේ චෙක්පත් මගින් ගනුදෙනු කරන ජංගම ගිණුම් හරහා සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා පිළියෙල කරන මූලික පොතක් තමයි බැංකු ගිණුම කියලා කියන්නේ. පැහැදිලි? හොඳයි. එතකොට මේ බැංකු ගිණුමේ හර පැත්ත තුල සටහන් කරන්නේ මම පූර්ව වශයෙන් ඔබට කිව්වාසේ තැම්පතු ආශ්‍රිත ගනුදෙනු. දැන් අපි ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයකට බැංකුවේ ජංගම ගිණුමේ තැම්පත් කරන්න පුළුවන් වර්ග දෙකක් තියෙනවනේ. ශේෂ වර්ග දෙකක් තියෙනවා. එකක් අපිට පුළුවන් මුදල් ගිහිල්ලා තැම්පත් කරන්න. කෑෂ් ඩිපොසිට්. ඒ වගේම අපිට පුළුවන් චෙක්පත් තැම්පත් කරන්න. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔයාලට මතකයිනේ මුදල් පොත පිළියෙල කරපු විදිහ. ව්‍යාපාරයක මුදල් පොත පිළියෙල කරනකොට අපි මුදල් ලැබෙනකොට දැම්මේ ලාච්චුවට. ලාච්චුව කියන්නේ මුදල් පොත. ව්‍යාපාරේ අපිට ගනුදෙනුවකදී ලැබෙන චෙක්පතක් හෝ අපිට විකුණුම් වලදී ලැබෙන චෙක්පතක් හෝ ව්‍යාපාරයක ණය ගැතියෙක්ගෙන් මුදල් ලැබෙනකොට ලැබෙන චෙක්පතක් හෝ මේ කියන එක හොඳින් තේරුම් ගන්න. ව්‍යාපාරයට භාණ්ඩ අපිට විකුණනකොට චෙක් එකක් ලැබෙන්න පුළුවන් නේ. ණය ගැතියෙක්ගෙන් ශේෂ අය කර ගැනීමකදී සිංහලෙන් සරලව කියනවා නම් ණය ගැතියෙක් සල්ලි ගෙවනකොට ඒ සල්ලි වෙනුවට කාසිහා නෝට්ටු වෙනුවට චෙක් පතකින් ණය ගෙවන්න බැයිද යාට? පුළුවන් නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට විකුණලා ලැබෙන චෙක්පත් හෝ ණය ගැතියන්ගෙන් ලැබෙන චෙක්පත් හෝ චෙක්පත ලැබුණු ගමන් මුලින්ම දාන්නේ මුදල් පොතටද බැංකු ගිණුමට? මේ මුදල් පොත් දැනුමෙන් මට කියන්න. ව්‍යාපාරයට මුදල් ලැබෙනකොට හෝ ව්‍යාපාරයකට ඒ කියන්නේ ණය ගැතියෙක්ගෙන් චෙක්පතක් ලැබෙනකොට හෝ ව්‍යාපාරයේ අපිට විකුණුම් වලින් චෙක්පතක් ලැබෙනකොට හෝ මුදල් ලැබෙනවා වගේම ඔක මුලින්ම දාන්නේ මුදල් පොතටනේ. ඒක මුලින්ම දාන්නේ මුදල් පොතට. එතකොට මම කියන එක තේරුම් ගන්න. ව්‍යාපාරයේ විසින් ඔය චෙක්පත ඔය සල්ලි බැංකුවේ තැන්පත් කරනකොට කොහෙන් අරගෙන කොහෙටද මේ චෙක්පත් ටිකයි සල්ලි ටිකයි ගිහිල්ලා දාන්නේ? කොතනින් අරගෙන කොතනටද මේක දාන්නේ? ලාච්චුවෙන් අරගෙන බැංකුවටනේ මේක දාන්නේ. මම කියන එක තේරුම් ගන්න. දැන් අපිට ලැබිච්ච චෙක්පත් මේ වෙනකොට ඕල්රෙඩි මේ වෙනකොට තියෙන්නේ ලාච්චුවේ. ව්‍යාපාරයට හම්බෙච්ච මුදල් ටික මේ වෙනකොට තියෙන්නේ ලාච්චුවේ. එතකොට මේවා බැංකුවේ තැන්පත් කරනකොට ලාච්චුවෙන් අරගෙන ගිහිල්ලානේ අපි මේවා බැංකුවට දාන්නේ. එතකොට අපේ දිට්ඨවසකරණ නිර්මාණය වෙනවා මේ විදිහට බලන්න. අපි විසින් මේ දැන් පිළියෙල කරන බැංකු ගිණුම හර වෙලා අදාළ තැන්පතු වටිනාකම ඒ හැම වටිනාකමක්ම බැර වෙන්නේ මුදල් පොතට. කල්පනා කරලා බලන්න. ලාච්චුවෙන් ගන්නකොට වත්කම් අඩුවීම මුදල් පොත බැර, බැංකුවට දානකොට වත්කම් වැඩිවීම මුදල් පොත හර. ඒ කියන්නේ බැංකු ගිණුමක් මොන වර්ගයේ ගිණුමක්ද? මේකත් වත්කම් වර්ගයේම ගිණුමක්. එහෙනම් ලාච්චුවෙන් සල්ලි අරගෙන බැංකුවට දානකොට, ලාච්චුවේ තියෙන චෙක්පත් ගෙනහිල්ලා බැංකුවට දානකොට ලාච්චුව නැමැති මුදල් වත්කම අඩු වෙලා බැංකු ගිණුම නැමැති වත්කම වැඩි වෙන එකයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි බැංකු ගිණුමක් පිළියෙල කරනකොට බැංකු ගිණුමේ හර පැත්තට සටහන් කරන ප්‍රධාන ගනුදෙනු වර්ග දෙක තමයි මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම. මේ කතා කරපු කාරණා දෙකට අමතරව තව සුවිශේෂී කරුණක් ඔය කියන බැංකු ගිණුමේ හර පැත්තට සටහන් වෙනවනේ. ඔබ කල්පනා කරලා බලන්න මේ ඔබට මතකද කියලා. ව්‍යාපාරය තුල නිකුත් කර අගරුවන චෙක්පත්. ඔබ කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් බැංකු ගිණුම් ඉගෙන ගන්නකොට අපිට අත්‍යවශ්‍ය වෙන විෂය කරුණක් තමයි චෙක්පත් අගරු වීම කියලා කියන්නේ. මේ වචනේ ගන්න ඕනේ ඔයා. චෙක්පත් අගරු වීම කියලා කියන්නේ අපිට අතිශය වැදගත් විෂය කරුණක්. මොකක්ද වගේ පුංචි පැටවුනේ චෙක්පතක් අගරු වෙනවා කියලා කියන්නේ? ඔය චෙක්පත අගරු වීම, එහෙම නැත්නම් අපි ඒකට කියනවා චෙක්පත නිෂ්ප්‍රභා වීම. මේ ඕන වචනයක් ගන්න පුළුවන්. ඒ වගේම චෙක්පත
අවනම්බු වීම. ඔය ඕන වචනයකින් කියන්නේ එකම අර්ථය. චෙක් එකක් නිෂ්ප්‍රභා වෙලා යනවා. එහෙම නැත්නම් චෙක් පතක් අවලංගු වෙලා එහෙම නැත්නම් අවනම්බු වෙලා යනවා. ඩිසොනර් කියන එක. අවනම්බු වෙනවා. ඒ වගේම චෙක් පත අගරු වෙනවා. මේ ඕනම එකකින් කියන්නේ චෙක් පත අගරු වීම හේවත් මේ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම කියන කාරණය. එහෙනම් ඔන්න නිර්වචනයක් ආවා. චෙක් පතක් අගරු වෙනවා කියන්නේ මොකක්ද? චෙක් පතක් අගරු වෙනවා කියන්නේ චෙක් පතකට බැංකුව විසින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම. චෙක් පතකට බැංකුව විසින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම. මේක තමයි අපි කතා කරන්නේ මොකක් හැටියටද? නිකුත් කර අගරු වන චෙක් පත් හැටියට. එහෙම නැත්නම් සමයන අගරු වන චෙක් පත් හැටියට. පැහැදිලිද? එතන මොකක්ද මේ නිකුත් කර අගරු වන චෙක් පත් කියන්නේ? දැන් ඔයා නිකන් මෙහෙම හිතන්නකෝ. ව්‍යාපාරයක් විසින් චෙක් පතක් නිකුත් කරනකොට කියන්නේ චෙක් එකකින් ගෙවනවා කියන එකනේ. සරලවම කියනවනම් ව්‍යාපාරයක් විසින් මේ චෙක් පතකින් ගෙවීම කරනකොට බැංකුවේ තියෙන ශේෂය ඍජුවම අඩු වෙනවා කියන එක ඔයාලට තේරෙනවද? දැන් ඔයා නිකන් මෙහෙම හිතන්නකෝ. මේ බලන්න. මේ පුංචි දැන් ඉඳන් ඉගෙනගෙන යන්න. විදුලි බිල ගෙවනවා මුදල් වැඩි. විත්තු සමාන කියන්නේ. ව්‍යාපාරයේ මුදල් පොත බැර වෙලා විදුලි වියදම් ගිණුම හර වෙනවනේ බා. කල්පනා කරලා බලන්න. ව්‍යාපාරය රුපියල් 1000ක විදුලි බිල ගෙවුවා. කොහෙද තියෙන සල්ලි අද ලාච්චුවේ තියෙන සල්ලි මුදල් ගිණුමේ තියෙන සල්ලි. මුදල් ගිණුමේ තියෙන සල්ලි අඩු වෙනවා කියන්නේ මුදල් පොත බැර වෙලා විදුලි කියන වියදම් ගිණුම හර වෙනවනේ බා. හරි පොඩක් ඉන්නකෝ. දැම්මම මේ විදුලිය ගෙවන්නේ චෙක් පතකින් ඊළඟ මාසේ. දැන් මට කියන්න චෙක් පතකින් විදුලි වියදම ගෙවනකොට ඔය කියන ලාච්චුවේ සල්ලි අඩුවීමක් සිද්ධ වෙනවද නැද්ද? චෙක් පතකින් විදුලි බිල ගෙවනකොට ඔය කියන ලාච්චුවේ සල්ලි අඩුවීමක් වෙනවද නැද්ද? ලාච්චුවේ සල්ලි අඩුවීමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව චෙක් පතකින් ගෙවීමකදී චෙක් පතක් මගින් අඩු කරන්නේ ඍජුවම මගේ ජංගම ගිණුමේ තියෙන මුදල් ශේෂය. චෙක් පතක් මගින් ඍජුවම අඩු කරන්නේ මගේ ජංගම ගිණුමේ තියෙන මුදල් ශේෂය. ජංගම ගිණුමේ තියෙන ශේෂය වැලියු එක, බැංක් වැලියු එක. එතකොට මේ අහන්න මං කියන කාරණේ. එතකොට දිත්ව සටහන සම්පූර්ණ වෙන්නේ ඍජුවම විදුලි ගිණුම කොහොමත් හර වෙනවා වියදමක්නේ. ලාච්චුවේ සල්ලි වෙනුවට අඩුනේ බැංකුවේ සල්ලි නිසා දිත්ව සටහන බවට පරිවර්තනය වෙන්නේ විදුලි වියදම් ගිණුම හර වෙලා බැංකු ගිණුම බැරවීම. එතකොට මේ තියෙන්නේ මොකද්ද සටහන? මේ තියෙන්නේ අපිට මුදලින් ගෙවීම. මේ තියෙන්නේ චෙක් පත් මගින් ගෙවීම. වෙනස තේරුණාද ඔයාට? මුදලින් ගෙවුවහම ලාච්චුවේ සල්ලි අඩු වෙලයි වියදම හර වුනේ. නැත්නම් ලාච්චුවේ සල්ලි අඩු වෙලයි ණය හිමි ගිණුම හර වුනේ. ලාච්චුවේ සල්ලි අඩු වෙලයි බැංකු ණය ගිණුම හර වුනේ. වියදම් ගෙවන්න පුළුවන්, ණය හිමියන්ට ගෙවන්න පුළුවන්, බැංකු ණය ගෙවන්න පුළුවන්, අත්පිට මිලදී ගන්න පුළුවන් ඔය විදිහට කරලා. ඔය හැම ගනුදෙනුවක්ම අපිට, ඔය හැම ගෙවීමක්ම අපිට බැංකු ගිණුමක් හරහා කරන්නත් පුළුවන්. චෙක් පත් මගින්. එතකොට අදාළ අනිත් ගිණුම කොහොමත් හර බැර වෙන්නේ බැංකු ගිණුම. හරි. දැන් අපි කතාව ඕක නෙමෙයිනේ. දැන් මේ විදුලිය හා සම්බන්ධ චෙක් පත ගෙවුවනේ. දැන් මෙතනදී බැංකු ගිණුම මොකක්ද වෙලා තියෙන්නේ? මට වචනේ කියන්න. බැංකු ගිණුම මොකක්ද වෙලා තියෙන්නේ? මේ වෙනකොටත් බැංකු ගිණුම බැර වෙලා ඉවරයි. මම දිනේ දාපු විදිහේ වරදක් නිසා හෝ මගේ අත්සන වැරදිලා හෝ එහෙම නැත්නම් ගෙනිච්ච එකාගේ අතින් චෙක් පත වැස්සට අහු වෙලා දිය වෙලා හෝ එහෙම නැත්නම් මගේ බැංකු ගිණුමේ මුදල් නොමැති නිසා හෝ මේ චෙක් පතට බැංකුව විසින් ගෙවීම ප්‍රතික්ෂේප කරා කියලා හිතන්නකෝ. මේ චෙක් පතට බැංකුව විසින් ගෙවීම ප්‍රතික්ෂේප කරා කියලා හිතන්නකෝ. දැන් ඔයා හිතලා කියන්න මට ඒ චෙක් පත අගරු වෙලානේ. ඒ චෙක් පත අගරු වෙලානේ. ඔය අගරු වුණු අවස්ථාවේදී අපි නිකම් බොරුවට බැංකු ගිණුම බැර කරලා තිබ්බට ඇත්තටම බැංකුවේ සල්ලි අඩු වෙලාද? අගරු චෙක් පත නිසා බැංකුවේ සල්ලි තාම අඩු වෙලා නැද්ද? මට මේකට උත්තරය ඕනේ.
බැංකුවේ සල්ලි අඩු වෙලාද බැංකුවේ සල්ලි තාම අඩු වෙලා නැද්ද චෙක් පත අගරු වුණා මම විදුලිය ගෙව්වා චෙක් පතකින් ණය හිමියන්ට ගෙව්වා චෙක් පතකින් අත්පිට භාණ්ඩ ගත්තා චෙක් පතකින් බැංකු ණය ගෙව්වා චෙක් පතකින් මේ චෙක් ඔක්කොම ටික රිටර්න් වෙලා මේ චෙක් ඔක්කොම ටික රිටර්න් වෙලා තාම රුපියලක්වත් බැංකුවෙන් අඩු වෙලා නැද්ද අඩු වෙලා නැහැ එහෙනම් මා විසින් නිකුත් කළ චෙක් පතක් අගරු වීමකදී මා විසින් නිකුත් කළ චෙක් පතක් අගරු වීමකදී කියන එක හොඳින් තේරුම් ගන්න මා විසින් නිකුත් කළ චෙක් පතක් අගරු වීමකදී බොරුවට තවදුරටත් බැංකු ගිණුම බැර කරලා තියාගෙන වැඩක් නැති නිසා ගෙවීමේ අගරු වූ වටිනාකම යලි බැංකු ගිණුමට මම විසින් හර කරගනු ලබනවා තේරුණාද ඒ කියන්නේ දැන් මේ විදුලි චෙක් පත බොරුවට මම ගෙව්වා කියලා දාලා තිබ්බට බං ඇත්තටම මේක ගෙවලා නැහැනේ චෙක් එක රිටර්න් වෙලානේ එහෙනම් තවදුරටත් මේ රුපියල් 1000 බැංකු ගිණුමට බැර කරලා වැඩක් තියනවද බැර කරපු 1000 අයින් කරන්න ඕනේද ඇත්තටම බැංකුවේ සල්ලි අඩු වෙලා නැහැනේ අපි බැංකු ගිණුමට බැර කරන්නේ බැංකුවේ සල්ලි අඩු වුණානේ චෙක් එක රිටර්න් වෙලා බැංකුවේ සල්ලි අඩු වෙලා නැහැ ඒ කියන්නේ අනිවාර්යෙන්ම නිකුත් කළ අගරු වූ චෙක් පතේ වටිනාකම නිකුත් කළ අගරු චෙක් පතේ වටිනාකම මේ බැංකු ගිණුමට හර වෙන්නට ඕනේ එහෙනම් ව්‍යාපාරයේ විසින් පිළියෙල කරන බැංකු ගිණුමක හරට සටහන් වන ප්‍රමුඛතම ගනුදෙනු කීපයක් මම ඔබට ඉදිරිපත් කරා මුදල් තැන්පත් කිරීම බැංකු ගිණුමට හර වෙනවා චෙක් පත් මගින් තැන්පත් කිරීම බැංකු ගිණුමට හර වෙනවා මේ අවස්ථා දෙකේදීම බැර වෙන්නේ මුදල් පොත කියලා මම කිව්වා හේතුව මේ හැම ගනුදෙනුවක් මේ මූලික ගනුදෙනු දෙකම මුදල් පොතෙන් තමයි බැංකුවට එන්නේ ශේෂය චෙක් පත් ප්‍රමාණය හෝ මුදල් ශේෂය හැබැයි ඊට අතිරේකව තව හර වෙන ප්‍රධාන තැනක් තියෙනවා ඒ තමයි නිකුත් කර අගරු වන චෙක් පත් නිකුත් කරා කියන්නේ දැනටමත් මම බැංකු ගිණුම බැර කරලා තියෙන්නේ ඒක බැර කරාට ඇත්තටම බැංකුවේ සල්ලි අඩු වෙලා නැහැ ඒ නිසා චෙක් එක අගරුණා කියලා දැනගත්ත ගමන් අපි මුලින්ම කරන්නේ බැංකු ගිණුම හර කරලා දාන එක එහෙනම් නිකුත් කර අගරු චෙක් පත් බැංකු ගිණුමට හර වෙනවා මෙතනට වෙනකන් මම විශ්වාස කරනවා ඔබට මේ පාඩම තේරුණා කියන කාරණේ පැහැදිලිද ඔබට මේ පාඩම තේරුණා කියන කාරණේ අපි තාම ඉන්නේ බැංකු සැසඳුම් කියලා පටන් ගත්තට තාම අපි සසඳන්න ගිය බැංකුවක් නැහැ අපි මේ තාම බැංකු ගිණුම පිළිබඳව පොඩි පූර්විකාවක් කතා කරන්නේ පැහැදිලිද ඊට පස්සේ ඔහොම වෙන්නකෝ ඊට පස්සේ දැන් අපි කතා කරනවා මේ බැංකු ගිණුමට බැර කරන්නේ මොනවද කියලා අපි බැංකු ගිණුමට බැර කරන්නේම දරුවනේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අඩුවීම්නේ බැංකු ගිණුමේ තියෙනවනේ යම් ශේෂයක් මේ බැංකු ගිණුමේ තියෙන ශේෂය අඩුවීමට බලපාන ගනුදෙනුනේ අපි ওই බැංකු ගිණුමට බැර කරන්නේ මොකද වත්කම් රීතිය මත බැරවීමක් යනු වටිනාකම අඩුවීමක් වත්කම් අඩුවීම බැර එතකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම චෙක් පත් මගින් ගෙවීම කියන එක නිසා අපි දෛනිකව බැංකු ගිණුම බැර කරනවා චෙක් පත් මගින් ගෙවීම මොනවද ඔයාලට චෙක් පත් මගින් ගෙවන්න පුළුවන් දේවල් අපිට ගැනුම් සඳහා චෙක් පත් දෙන්න පුළුවන් ණය හිමියන්ට ගෙවීම සඳහා චෙක් පත් දෙන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාරයේ වියදම් ගෙවීම සඳහා චෙක් පත් දෙන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාරයේ බැංකු ණය ගෙවීම සඳහා චෙක් පත් දෙන්න පුළුවන් ඒ වගේම අයිතිකාරයට ගැනිලි සිදු කිරීම සඳහා චෙක් පත් දෙන්න පුළුවන් එයා හොඳට හිතලා බලන්න හොඳට කල්පනා කරලා බලන්න ඒ වගේම ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා චෙක් පත් දෙන්න පුළුවන් එතකොට ව්‍යාපාරයේ විසින් ඉහත සඳහන් මොනයම් හෝ හේතුවකට චෙක් පතක් නිකුත් කරනවාද කල්පනා කරලා බලන්න ව්‍යාපාරය ඉහත සඳහන් කළ මොනයම් හෝ අවස්ථාවක් උදෙසා චෙක් පතක් නිකුත් කරනවාද ඒ සෑම අවස්ථාවකදීම මගේ දරුවනේ ඔයාගේ බැංකු ගිණුම මොකද වෙන්නේ ඔයාගේ බැංකු ගිණුම ගෙදර ඉඳන් කෑ ගහලා කියන්න මොකද වෙන්නේ
බැංකු ගිණුම ඔයාගේ බැර වෙනවා. බැංකු ගිණුම බැර වෙලා අත්පිට ගැනීමක් සඳහා නම් ගැනුම් ගිණුම හර වෙනවා. බැංකු ගිණුම බැර වෙලා ණය හිමියන්ට ගෙවුවා නම් ණය හිමි ගිණුම හර වෙනවා. බැංකු ගිණුම බැර වෙලා විදුලිය ගෙවුවා නම් දුරකථන ගෙවුවා නම් රක්ෂණ ගෙවුවා නම් කඩකාමර කුලී ගෙවුවා නම් සේවක වැටුප් ගෙවුවා නම් බැංකු ණය පොලිය ගෙවුවා නම් අදාළ වියදම් ගිණුම හර වෙනවා. ඔයා ගෙව්වේ බැංකු ණය නම් බැංකු ගිණුම බැර වෙලා බැංකු ණය ගිණුම හර වෙනවා. ඔයා අයිතිකාරයා ඔයා විසින් චෙක් පතකින් ලියලා ගැනිලි කරා නම් ඔයා විසින් චෙක් පතකින් ලියලා ගැනිලි කරා නම් බැංකු ගිණුම බැර වෙලා ගැනිලි ගිණුම හර වෙනවා. බැංකු ගිණුම බැර වෙලා ගැනිලි ගිණුම හර වෙනවා. ඒ වගේම ඔයා මෝටර රථයක්, ගොඩනැගිල්ලක්, ඉඩමක්, පරිගණකයක්, ලීබඩු, යන්ත්‍ර උපකරණ වගේ ජංගම නොවන ස්ථාවර වත්කමක් චෙක් පතකින් ගෙවලා මිලදී ගත්තා නම් බැංකු ගිණුම බැර වෙලා අදාළ ස්ථාවර වත්කම් ගිණුම, ලීබඩු ගිණුම, ගොඩනැගිලි ගිණුම, යන්ත්‍ර ගිණුම හර වෙනවා. එතකොට මේ මොනයම් හෝ ආකාරයක චෙක් පත් මගින් සිදු කරන ගෙවීමක් බැංකු ගිණුමේ බැරට සටහන් වන බව ඔබට තේරෙනවද නැහැ? මේ මොනයම් හෝ ආකාරයක් මගින් සිදු කරන ගෙවීමක් මේ කියන බැංකු ගිණුමේ බැරට සටහන් වන බව ඔබට තේරෙනවද නැහැ? මේක තමයි අපි කතා කරන චෙක් පත් මගින් ගෙවීම කියලා කියන්නේ. ඒතකොට මේ එක ගනුදෙනු වර්ගයක් ඔය බැංකු ගිණුමට බැර වෙනවා. ඊළඟ ප්‍රධානම ගනුදෙනු වර්ගය තමයි මගේ දරුවනේ අපි කලින් කතා කරා වගේ මගරු වීමක්. හැබැයි දැන් මේ තැම්පත් කර අගරුවන චෙක්පත්. දැන් ඔයා නිකන් හිතන්න ව්‍යාපාරයට ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච චෙක්පතක් ගැන හිතන්නකෝ. ව්‍යාපාරයට ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච චෙක්පතක් ගැන හිතන්නකෝ. ව්‍යාපාරයට ණය ගැතියගෙන් බන් චෙක්පතක් ලැබිලා. හරිද? ඔය චෙක්පත ලාච්චුවේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. සල්ලි කරගන්න ඕනේනේ. ඒ නිසා යා ඒ චෙක්පත බැංකුවෙත් තැන්පත් කරලා විත්වසටහන. මම කලින් කිව්වේ මුදල් පොත බැර බැංකු ගිණුම හර. එතකොට මේ චෙක්පත මේ තැන්පත් කරපු චෙක්පත දැනටමත් බැංකු ගිණුමේ හර පැත්තේ තියෙනවා කියන එක තේරුණාද? මොකද මේක මම ලාච්චුවෙන් බැංකුවට ගෙනල්ලා බැංකු ගිණුම තුල මේ චෙක්පත ඕල්රෙඩි තැන්පත් කරලා ඉවරයිනේ. දැනටමත් මේක තැන්පත් කරලා ඉවරයි. එහෙනම් මම හිතුවා බැංකුවේ ශේෂය වැඩි වෙයි කියලා. ඒ නිසා මම මේ චෙක් පතේ වටිනාකම බැංකු ගිණුමට හර කරා. හැබැයි මෙන්න දවසක් දෙකක් යනකොට බැංකුවෙන් මට කෝල් එකක් එනවා. ඔබ විසින් තැන්පත් කරලා තියෙන චෙක් අංක 43යි 58යි 100 කියන චෙක් අංකය අගරු වෙලා කියලා. මම දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන හිටියා මේ චෙක් පත හේතුවෙන් බැංකු ගිණුමේ වටිනාකම වැඩි වෙයි කියලා. හැබැයි ඇත්තටම මේ චෙක් පත නිසා බැංකු ගිණුමේ වටිනාකම වැඩි වෙනවද? කල්ප කාලාන්තරයක් බලන් හිටියත් බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙන්නේ නැහැ. එහෙනම් බොරු බලාපොරොත්තු ඕනේ නැහැනේ මගේ දරුවනේ. හර පැත්තේ තියෙන මේ තැම්පත් කරපු චෙක් එක ගිණුමෙන් අයින් කරන්න. හර පැත්තේ තියෙන මේ තැම්පත් කරපු චෙක් එක ගිණුමෙන් අයින් කරන්න. හර පැත්තේ තියෙන මේ තැම්පත් කරපු චෙක් පත ගිණුමෙන් අයින් කරනවා කියලා කියන්නේ බැංකු ගිණුම ඔයා බැර කරන්නට ඕනේනේ. එහෙනම් බැර පැත්තටත් එනවා අගරු වීමේ සටහනක්. හර පැත්තටත් එනවා අගරු වීමේ සටහනක්. බැංකු ගිණුමේ හර පැත්තට එන අගරු වීමේ සටහන නිකුත් කරලා සිදුවන අගරු වීමක්. බැංකු ගිණුමේ බැර පැත්තට එන අගරු වීමේ සටහන තැම්පත් කරලා සිදුවෙන අගරු වීමක්. පැහැදිලිද? මෙතෙන්ට වෙනකන් හොඳටම තේරුණාද මගේ පුංචි පැටවුන්ට? මේ සරල සිද්ධාන්තය ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඔයාට බැංකු ගිණුම් පිළිබඳව පැහැදිලිද? බැංකු ගිණුම් පිළිබඳව මූලික අවබෝධය ලැබෙනවා. මේ කියන මූලික අවබෝධය නැතුව බැංකු සසුදුම් වලට යන්න බෑ. එහෙනම් දැන් අපි පුංචි බැංකු ගිණුමක් පිළියෙල කරමු. ඔයාගේ උදව්ව මට අවශ්‍යයි. කෝට් එක දිහා අවසාන වතාවට බලන්න බැංකු සසුදුම් කතා කරන්න කලින් අපි බැංකු ගිණුමට ගියා. බැංකු ගිණුමේ ආකෘතියට ආවා. බැංකු ගිණුම අර්ථ නිරූපණය කරා. බැංකු ගිණුමේ මේක වත්කම් ගිණුමක් නිසා හරබැර කියලා දෙපැත්තක් තියෙනවා. මේක ද්විත්වකාර ගිණුමකුත් වෙන නිසා බැංකු ගිණුමේ හර පැත්තේ සටහන් වෙනවා නම් සටහන් වෙන්න පුළුවන් ගනුදෙනු නිදර්ශන කීපයක් අපි අරගත්තා. බැංකු ගිණුමේ බැර වෙනවා කියන්නේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙනවා කියන කාරණේ කියලා කිව්වා. එලෙස බැංකු ගිණුමේ ශේෂය අඩු වීමට බලපාන කරුණු කීපයක් අපි මෙතන ගෙන හැර දැක්වුවා. එතකොට මේ කියන කරුණු මත පදනම් වෙලා ව්‍යාපාරයක් විසින් පිළියෙල කරන ලද බැංකු ගිණුමක්
කොයි විදිහටද තියෙන්නේ ඒ වගේම මේ බැංකු ගිණුමේ පශ්චාත් අවධියේ එහෙම නැත්නම් මේ බැංකු ගිණුම පිළියෙල කිරීමෙන් පසු ව්‍යාපාරයක සිදුවන කාර්යභාරය මොකක්ද කියන එක අපි මෙතනින් එහාට විමසීමක් කරන්නයි යන්නේ. ඒකෙදි අපිට ප්‍රධාන වචන දෙකක් හම්බෙනවා. එක වචනයක් තමයි බැංකු ගිණුම, ඊළඟ වචනේ තමයි බැංකු ප්‍රකාශනය. මොකක්ද බැංකු ගිණුම කියන්නේ කියන එක දැන් අපි දන්නවා. බැංකු ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එකත් එක්ක අපි ඊළඟට කතාව පටන් ගමු. හොඳයි. දරුවනේ මොකක්ද මේ වචන දෙක? එකක් බැංකු ගිණුම කියන වචනය, අනිත් එක බැංකු ගිණුම් ප්‍රකාශනය හෙවත් බැංකු ගිණුම් විස්තරය කියන වචනය. මගේ දරුවෝ ව්‍යාපාරය විසින් පිළියෙල කරන බැංකු ගිණුම ව්‍යාපාරය විතරක් නෙමෙයිනේ පිළියෙල කරන්නේ. මෙතනින් එහාට කතාව ලේසි නෑ. අපි ව්‍යාපාරය පිළියෙල කරනවා බැංකු ගිණුමක්. මම දැන්ට ටී ගිණුමක් ගහන්නම්. ඔයාලට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා. මේ තියෙන්නේ ව්‍යාපාරය විසින් පිළියෙල කරන බැංකු ගිණුම. එතකොට මම මේ බැංකු ගිණුම පිළිබඳව පොඩි හැඳින්වීමක් ඔයාලට කරන්නම් මෙතනට අවශ්‍ය වෙන නිසා. මේක හදන්නේ කවුද? මේක හදන්නේ ව්‍යාපාරය විසින්මයි. ඒ වගේම මේක ව්‍යාපාරයට මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. ඔව්ද නැද්ද? ඔව්. වත්කම් ගිණුමක් නිසා හරපැත්තේ අපි සටහන් කරන්නේ මුදල් හෝ චෙක්පත් තැන්පත් කිරීම. අපි බැරපැත්තේ සටහන් කරන්නේ මුදල් හෝ නෑ එහෙම නැත්නම් චෙක්පත් නිකුත් කිරීම කියන කාරණය. හොඳට කල්පනා කරලා බලන්න. ව්‍යාපාරය විසින් පිළියෙල කරන බැංකු ගිණුම ව්‍යාපාරයට වත්කම් ගිණුමක්. මේක වත්කම් ගිණුමක් නිසා හර වෙනවා කියන්නේ ශේෂය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ තැන්පත් කිරීම නිසා තමයි ශේෂය වැඩි වෙන්නේ. ඒ වගේම වත්කම් ශේෂය අඩු වෙනවා කියන්නේ බැර වෙනවා කියන එක. එතකොට ඒක අඩු වෙන්නේ චෙක්පත් නිකුත් කිරීම නිසා. මේක තේරුණානේ? ඔය වගේම බැංකු ගිණුමක් පිළියෙල කරනවා කවුරු විසින්ද? වාණිජ බැංකුව විසින්. ඒක හඳුන්වන්නේ බැංකු ප්‍රකාශනය කියලා. ඒකේ ආකෘතිය ටිකක් වෙනස්. හැබැයි අර වැඩේම තමයි කරන්නේ. මේ බැංකු ප්‍රකාශනය ගැනත් අපි වගේ අර වගේම රතු පෑනෙන් පොඩි සටහනක් ගත්තොත් මගේ දරුවනේ මම ඒක මෙතනින් ගන්නම්. මේ බැංකු ප්‍රකාශනය පිළියෙල කරන්නේ ව්‍යාපාරය විසින්ද වාණිජ බැංකුව විසින්ද? වාණිජ බැංකුව විසින් තමයි මේ කියන බැංකු ප්‍රකාශනය පිළියෙල කරන්නේ. ඒ විතරක් නෙමෙයි මගේ දරුවනේ. මේ අපි කතා කරන බැංකු ප්‍රකාශනය එතකොට බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් බැංකුවට වත්කමක්ද බැංකුවට වගකීමක්ද? මේක බැංකුවට වගකීමක්. හේතුව මේ තියෙන්නේ මගේ සල්ලි මං ලියන විදිහ. මට මගේ සල්ලි වත්කමක්නේ. මේ තියෙන්නේ මගේ සල්ලි බැංකුව ලියන විදිහ. ඒතර මගේ සල්ලි බැංකුවට වගකීමක්නේ. මම ඉල්ලන ඕනම වෙලාවක ඔය මුදල මට ගෙවන්න බැංකුව බැඳිලා ඉන්නවද නැද්ද? නැවත කතා කරමු. මම ඉල්ලන ඕනම වෙලාවක ඔය මුදල මට ගෙවන්න බැංකුව බැඳිලා ඉන්නවද නැද්ද? බැඳිලා ඉන්නවනේ. එහෙනම් මගේ සල්ලි මට වත්කමක්. බැංකු ගිණුමේ දාන්නේ වත්කමක්. මගේ සල්ලි බැංකුවට වගකීමක්. බැංකු ප්‍රකාශනය තුල බැංකුව ලියන්නේ ඒක. එහෙනම් මේක වගකීම් ගිණුමක්. මේක වගකීම් ගිණුමක් වීම නිසා මේක තුල තියෙනවා සාමාන්‍ය ගිණුමක් වගේම හර, බැර සහ ශේෂය. එතකොට ඔබ හිතලා මට කියන්න මේකට බැර වෙන්නේ තැන්පත් කිරීමද නිකුත් කිරීමද? සාමාන්‍යයෙන් අපි කතා කරනවා වගකීමක් බැර වෙනවා කියන්නේ වගකීම වැඩි වෙනවා කියන එකනේ. වගකීම් ගිණුමක් බැර වෙනවා කියලා කියන්නේ
වගකීම වැඩි වෙනවා කියන එකනේ. එතකොට බැංකු ප්‍රකාශනයට බැර වෙනවා කියලා කියන්නේ බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් ඔහුගේ වගකීම වැඩි වෙනවා කියන එකනේ. එතකොට සාම්ප්‍රදායිකව මේ බැර තීරුවේ සටහන් වෙන්නේ ව්‍යාපාරය විසින් තැන්පත් කරන චෙක්පත් සහ මුදල්ද ව්‍යාපාරයේ විසින් නිකුත් කරන චෙක්පත්ද බැංකු ප්‍රකාශනයට බැර වෙන්නට ඕනේ. මොවිසින් කියන්නේ බැංකු ප්‍රකාශනයට බැර වෙන්නේ තැන්පත් කිරීම. හේතුව මම තැන්පත් කරනකොට මගේ හර ටික මෙයාගේ බැර පැත්තට යනවා. හේතුව මම තැන්පත් කරනකොට මගේ වත්කම වැඩි වෙනවා. හැබැයි මගේ දරුවනේ මම තැන්පත් කරනකොට බැංකුවේ වගකීම වැඩි වෙනවා. මොකද ඒ සල්ලිය මට දෙන්න බැඳිලා ඉන්නවනේ. ඕකේ අනිත් පැත්ත දෙන්න. එතකොට මම බැර කරනවා කියන්නේ මගේ ශේෂය අඩු වෙනවා. හැබැයි ඒ මගේ අඩු වෙන ශේෂය බැංකු ප්‍රකාශනය තුල වාණිජ බැංකුව විසින් ලියන්නේ බැර තීරුවේද හර තීරුවේද? හර තීරුවේ. හේතුව මගේ වත්කම අඩුවීම මට බැර වුණාට මගේ සල්ලි අඩු වෙන්න බැංකුව ඔහුගේ වගකීමෙන් නිදහස් වෙනවා. වගකීම අඩුවීම වගකීමෙන් නිදහස් වීම වගකීම් ගිණුමක සටහන් කරන්නේ හර පැත්තට. එහෙනම් අනිවාර්යෙන්ම බැංකු ගිණුමේ මම බැර කරන දේවල් එයා ලියන්නේ බැංකු ප්‍රකාශනයේ හර පැත්තට. මේක තුල ඔයාට පේනවා මොන සම්බන්ධතාවයක්ද? පැහැදිලිව කියන්න. මොන සම්බන්ධතාවයක්ද? කතිර සම්බන්ධතාවයක්. මේක විස්තර කරන්න පුළුවන් වෙන්නට ඕනේ. මම ඔබෙන් අහන ඕන දැන් විභාග ප්‍රශ්නයක්. බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශනයේ අතර තියෙන කතිර සම්බන්ධතාවය මට විස්තර කරලා දෙන්න. බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශනයේ අතර පවතින කතිර සම්බන්ධතාවය මට විස්තර කරලා දෙන්න. ඒ කතිර සම්බන්ධතාවය තුල කියවෙන්නේ බැංකු ගිණුම පිළියෙල කරන්නේ වත්කම් මූලධර්මයේ මතයි. බැංකු ප්‍රකාශනයේ පිළියෙල කරන්නේ වගකීම් මූලධර්මයේ මතයි. එබැවින් බැංකු ගිණුම වත්කම් ගිණුමක් වන බැවින් තැන්පත් කිරීම හරට සටහන් වන නමුත් එම තැන්පත් කිරීම බැංකු ප්‍රකාශනය තුල සටහන් වෙන්නේ බැර පැත්තේ. වත්කම් ගිණුමක් වන බැවින් බැංකු ගිණුම චෙක්පත් නිකුත් කිරීම බැරට සටහන් කරන නමුත් එමත නිකුත් කරන චෙක්පත් බැංකු ප්‍රකාශනයේ වගකීමක් අඩුවීමක් ලෙස නිරූපණය වෙන්නේ හර පැත්තේ. එතකොට බැංකු ගිණුමේ හරට ලියන ඒවා ප්‍රකාශනයේ බැරට ලියවෙන එකක්. බැංකු ගිණුම බැර කරන එක ප්‍රකාශනයේ හරට ලියවෙන එකක්. යා කරාට පස්සේ නිර්මාණය වෙන්නේ මොන සම්බන්ධතාවයක්ද? කතිර සම්බන්ධතාවය. මෙන්න මේ කතිර සම්බන්ධතාවය හරියට තේරුම් නොගෙන ඔයාට බැංකු සැසඳුම් වලට අත තියන්න බෑ. මගේ පුංචි දරුවන්ට මේක තේරුණා. මොකද හිතන්නේ? ඔයගලන්ට මේක තේරුණාද? පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඔතනින් එහාට පියවරක් දෙකක් ඉස්සරහට තියමුකෝ. දැන් ඔයා බැංකු ගිණුම නිර්වචනය කරන්න ඔයාලට පුළුවන්. අපි දැන් ටිකකට කලින් බැංකු ගිණුම නිර්වචනය කරන එක කතා කරානේ. බැංකු ප්‍රකාශනය ඔයා නිර්වචනය කරොත් නිර්වචනය කරන්නේ කොහොමද? ඒකටත් මම නිර්වචනයක් දීලාම යන්නම්. මොකද ඔයාට වැදගත් වෙයි විභාගයේ අහුවකින් එක ලකුණකට. බැංකු ප්‍රකාශනය කියන්නේ මොකක්ද? මාසයක් තුල ව්‍යාපාරයක් බැංකුව සමග සිදු කරන ගනුදෙනු පිළිබඳව මාසයක් තුල ව්‍යාපාරයක් බැංකුව සමග සිදු කරන ගනුදෙනු පිළිබඳව මාසය අවසානයේදී අදාළ බැංකුව විසින් ව්‍යාපාරයට එවන ගිණුමේ සාරාංශය ව්‍යාපාරයට එවන ගිණුමේ සාරාංශය තමයි බැංකු ප්‍රකාශනය කියලා කියන්නේ. එතකොට හැම මාසයක් අන්තිමටම බැංකුව විසින් හදන මගේ නමින් වන ගිණුමේ. මේ වචනේ ගන්න හොඳට. බැංකුව විසින් හදන
මගේ නමින් වන ගිණුමේ සාරාංශයක් බැංකුවෙන් මට එවනවා. බැංකුව විසින් පිළියෙල කරන මගේ නමින් වන ගිණුමේ සාරාංශයක් බැංකුව විසින් මට එවනවා. අන්නේ මගේ නමින් වන ගිණුමේ බැංකුව මට එවන සාරාංශය තමයි අපි හඳුනගන්නේ මොකක් කියලාද? බැංකු ප්‍රකාශනය කියලා. එතකොට ඔයා නිකන් හිතන්න මම මේකේ රුපියල් 100ක් තැන්පත් කරා නම් මෙයාගේ රුපියල් 100ක් බැර වෙන්න ඕනේ. මම මේකේ රුපියල් 50ක් ඊළඟට තැන්පත් කරා නම් දැන් මෙයාගේ ශේෂය කීයද? 100යි. 100ක් තැන්පත් කරා කියන්නේ ශේෂය 100යි. හරි මොනවද තිබ්බේ නැහනේ. ඊට පස්සේ මම 50ක් තැන්පත් කරා කියන්නේ මෙයා ආයේ 50ක් බැර වෙනවා. දැන් ශේෂය කීයද? 150යි. ඔය ශේෂය තීරුව තේරුම් ගන්න. ඊට පස්සේ මම රුපියල් 20ක චෙක් එකක් නිකුත් කරා නම් ඒක මෙතනට යන්න ඕනේ. දැන් ශේෂය කීයද? 130යි. ඇයි 150 මේ 20 අඩු වෙනවනේ. හරට යනවා කියන්නේ අඩු වෙනවා. වගකීම් අඩු වෙනවනේ. ඊට පස්සේ ආයෙ මම රුපියල් 100ක චෙක් එකක් තැන්පත් කරා නම් ඒ 100 මෙතනට බැර වෙනවා. දැන් ඔක්කොම ශේෂය 230යි. බලන්න කල්පනා කරලා. පැහැදිලිද? ඊට පස්සේ මම රුපියල් 50ක චෙක් එකක් නිකුත් කරා කියන්නේ එයත් ඒ 50ක චෙක් එක නිකුත් කරනවා. දැන් උත්තරේ 180යි. ආයෙත් මම රුපියල් 10ක චෙක් එකක් නිකුත් කරවදින් ඒ 10ත් මගේ බැංකු ප්‍රකාශනයට හර වෙනවා. දැන් උත්තරේ 170යි. මාසෙ ඉවරයි. දැන් මාසෙ අන්තිමට මම මේ මගේ ගිණුම තුලනය කරනවා බලන්න. 100යි 200යි 250යි. එහෙනම් මෙතනක් තියෙන්න ඕනේ 250යි. මේ පැත්තේ තියෙන්නේ 50යි 60යි 70යි 80යි. 250න් 80ක් ගියා කියන්නේ උත්තරේ 170යි. ෂේ පාගේ 170යි. ෂේ ඊගේ 170යි. දැන් බලන්න මාසෙ අන්තිමට මං හදපු බැංකු ගිණුමේ උත්තරෙත් 170යි. බැංකු ප්‍රකාශනයේ මාසෙ අන්තිමට උත්තරෙත් 170යි. එහෙනම් හැමතිස්සෙම මගේ දරුවනේ ව්‍යාපාරය විසින් කරන ගනුදෙනුනේ බැංකු ප්‍රකාශනයේ ලියවෙන්නේ. මම තැන්පත් කරන එක ඌ බැර කරගන්නවා. මම නිකුත් කරන එක ඌ හර කරගන්නවා. එතකොට අපි දෙන්න අතර තිබ්බේ කතිර සම්බන්ධතාවයක් වුණාට මගේ ශේෂයෙන්නේ හරට වුණාට එයාගේ ශේෂයෙන්නේ බැරට වුණාට මගේ හර ශේෂයයි එයාගේ බැර ශේෂයයි උත්තර දෙක මොකද වෙන්න ඕනේ? උත්තර දෙක මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මොකද අපි දෙන්නම සටහන් කරන්නේ එකම ගනුදෙනු ටික දෘෂ්ටි කෝණ දෙකකින්. ඒකනේ දෘෂ්ටි කෝණ දෙකක් නිසායි සම්බන්ධතාවය කතිර උනේ. හැබැයි එකම ගනුදෙනු ටික සටහන් කරන නිසා අවසාන පිළිතුර දෙදෙනාගේම මොකද විය යුත්තේ? සමාන විය යුතුයි. අවසාන ශේෂය දෙදෙනාගේම මොකද විය යුත්තේ? සමාන විය යුතුයි. ඔක තමයි නීතිය. නමුත් ඔය නීතිය එලෙස පැවතුනාට ප්‍රායෝගිකත්වයේ ඊට වඩා වෙනස්ද නැද්ද? මම නැවත අහනවා. නීතිය එලෙසින් පැවතුනාට ප්‍රායෝගිකත්වයේ ඊට වඩා වෙනස්ද නැද්ද? පැහැදිලිව කියන්න. නීතිය එලෙසින් පැවතුනාට ප්‍රායෝගිකත්වය මගේ ආදරණීය දරුවනේ ඊට වඩා වෙනස්. කොහොමද ප්‍රායෝගිකත්වය වෙනස් වෙන්නේ? ප්‍රායෝගිකත්වය වෙනස් වෙන්නේ මෙන්න මෙහෙම. සමහර ගනුදෙනු තියෙනවා මම ලිව්වට ඌ ලියන්නේ නැහැ. මේ ඌ කියලා කියන්නේ කැත වචනයක් නෙමෙයි. හරිද? මම මේක තේරුම් කරන විදිහ. වචන නෙමෙයි අර්ථය ගන්න. සමහර ගනුදෙනු තියෙනවා මම බැර කරනවා ඌ බැර කර හර කරගන්නේ නැහැ. මම බැර කරන එක ඌ හරනේ කරන්න ඕනේ ඌ හර කරන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. සමහර ගනුදෙනු තියෙනවා ඌ බැර කරනවා මම හර කරගෙන නැහැ. සමහර ගනුදෙනු තියෙනවා ඌ හර කරලා මම බැර කරලා නැහැ. මේ කියන අවස්ථා නිසා බලන හැම වෙලාවකදීම ප්‍රායෝගිකත්වය තුල මගේ ශේෂයයි යාගේ ශේෂයයි අතර වෙනසක් තියෙනවා. නීතියට අනුකූලව නම් ඔය දෙක සමාන වෙන්න ඕනේ. හැබැයි ප්‍රායෝගිකත්වය තුල ඔය දෙක හැමතිස්සෙම අසමානයි. ඔන්න ඔය අසමානතාවය නිසා තමයි මගේ දරුවනේ අපේ මාතෘකාව නිර්මාණය වෙන්නේ බැංකු සැසඳුම් කියන කාරණය. පැහැදිලිද? බැංකු ගිණුම් ප්‍රකාශනයත් පැහැදිලිද? අනිත් පැත්තේ ඒක විතරනේ තියෙන්නේ බැංකු ගිණුම් ප්‍රකාශනයත් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයත් අතර පවතින අසමානතාවය හේතුවෙන් තමයි බැංකු සැසඳුම් කියන කාරණේ නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙතනට වෙනකන් ඔබට තේරුණා. ව්‍යාපාරයේ පිළියෙල කරනවා බැංකු ගිණුමක්. ඒ වගේම එකක් බැංකුව විසින් පිළියෙල කරනවා. ඒකේ මාසෙ අන්තිමට සාරාංශයක් ව්‍යාපාරයට එවනවා. බැංකුව විසින් තැන්පත් කරන එක හර හේතුව බැංකු ගිණුම වත්කම් ගිණුමක් නිසා
අපි තැම්පත් කරන අපි හර කරන එක බැංකුවට වගකීමක්. ඒ නිසා වගකීම් රීතිය මත අපේ හර ටික එයාගේ ගිණුම තුල එයා ලියන්නේ බැර පැත්තේ. අපි නිකුත් කරන එක අපේ වත්කම අඩු වෙන නිසා අපි බැර කරනවා. නමුත් ඒ අපි බැර කරන එක එයා කරන්නේ හර කිරීමක්. ඒකට හේතුව අපි චෙක් එකක් ලියලා සල්ලි එළියට දෙනකොට ඒ මුදල් දීලා යා වගකීමෙන් නිදහස් වෙන නිසා වගකීම් අඩුවීම හරට තමයි යා සටහන් කරන්නේ. එතකොට මගේ බැර උගේ හරට මගේ හර උගේ බැරට මේකට අපි කියනවා කතිර සම්බන්ධතාවය කියලා. එතකොට සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ උත්තරය බැංකු ප්‍රකාශනයේ උත්තරයට සමාන වෙන්න ඕනේ. බැංකු ගිණුමේ උත්තරය බැංකු ප්‍රකාශනයේ උත්තරයට සමාන වෙන්න ඕනේ. නමුත් ප්‍රායෝගිකව ඉසේ සමාන නොවන නිසා තමයි බැංකු සැසඳුම් කියලා මාතෘකාවක් නිර්මාණය වෙන්නේ. මෙතනට වෙනකන් තේරුණා නම් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මගේ දරුවනේ. එහෙම වෙනස් නොවෙන්නේ ඇයි? වෙනස් නොවෙනවා නම් වෙනස් නොවීමට වෙනස් වෙනවා නම් වෙනස් වීමට හේතු මොනවාද කියන කාරණා. පැහැදිලිද? මේ ටික තේරුම් ගන්න.